ජනතාවගේ පැතුම ඒ වෙනල්ු නොවේ සජිත් ප්‍රේමදාස මැතිතුමන් මේ ආදරණීය නායකයාණන් මම තමුන්නාන්සලාට පැහැදිලිවම කියන්න කැමතියි මේ මැතිවරණ කොට්ටාසේ ඡන්දපොළ මධ්‍යස්ථාන 83ම ග්‍රාම සේවා වසම් 112ම කුඩා ගම්මාන 345ම ඉදිරි කාලවකවානුවේ අපි අනිවාර්යෙන්ම මුළු මැතිවරණ කොට්ටාසෙම වෙලා ගන්න අඩුපාඩු රහිතව දැවැන්ත සංවර්ධනයක් මේ මැතිවරණ කොට්ටාසයට අපි එතුමාගේ නායකත්වයෙන් ලබා දෙනවා කියන එක මේ අවස්ථාවේ කියන්නේ. ඒ වගේම අපි මේ වන විටත් බද්දේගම සංවර්ධන පදනම අපි නිර්මාණය කරලා තිබෙනවා. ගාල්ල මැතිවරණ කොට්ටාසේ සෑම මැතිවරණ කොට්ටාසේ අපි මේ සංවර්ධන පදනම ස්ථාපනය කරලා තිබෙනවා. මේ ඉන්නේ මේ කොට්ටාසවල සංවර්ධන පදනම් වල නායකවරු සභාපතිවරු මම මේ හැම පදනමකම අනුශාසකවරයා හැටියට කටයුතු කරනවා. මොකද මේ පදනම් වල තේරුම බොහොම සරලයි. රාජ්‍ය බලය ඇතුවත් හෝ නැතුවත් ජනතා සේවාව ඉෂ්ට කිරීම. ඒ නිසා බද්දේගම මැතිවරණ කොට්ටාසේ යක්කලමුල්ල නාගොඩ බද්දේගම කියන උපදිසාපති බල ප්‍රදේශ ආවරණය වෙමින් තිබෙනා වූ ගම්මාන 345ම අපි දැවැන්ත සංවර්ධනයකට සමගි ජන බලවේගය සූදානම් කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. හිතාදර මිත්‍රවරුනි අපේ රටේ අද වන විට ඉතාමත්ම දුර්වල පාලනයක් ක්‍රියාත්මක වෙනවා. දුර්වල අසමත් නොහැකියාවෙන් පෙළෙන පාලනය. ඒ නිසා තමයි තවම ජනතාවට සහන ටික දී ගන්න බැහැ. ලෝකේ වෙනත් රටවල් වල කොරෝනාවෙන් විපතටපත් වුණු රටවල් වල ආර්ථිකය කඩන් වැටුණු රටවල් වල පුදුම සහනයක් ජනතාවට ලබා දෙනවා. ගෙදරකම එනවා චෙක් එක ඇමරිකා එක්සත් ජනපදය. ලොකු මුදලක් එවනවා ගෙදර. මොනවද? ජනතාව නඩත්තු කරන මේ අමාරු කාලේ. තමන්ගේ බැංකු ගිණුමට මුදල් බැර කරනවා. මොනවද? අමාරු වෙලාවේ ජනතාව රැකබලා අපේ රටේ මොනවද කරන්නේ? අපේ රටේ වහල්ලු වගේ හැමෝම ගිහිල්ලා පොදු ජන පෙරමුණේ පළාත් පාලන ආයතන ප්‍රධානී වන්දනාමාන කරන්නට ඕන. ඒ වන්දනාමාන කරන් පස්සේ තමයි අර සොච්චම් 5000ක් ලැබෙන්නේ. හිතාගන්න මිත්‍රවරුනි දුරකථනයෙන් තරඟ කරන අපි සමගි ජන බලවේගයේ අපි පස්වෙනිදා ජයග්‍රහණය කරනකොට මේ කඩා වැටුණු ආර්ථිකය තුල අපමණ පීඩනයට ලක් වුණු තමුන්නාන්සලා වෙනුවෙන් හැම පවුලකටම මාස්පතා 20000ක මූල්‍ය හයියක් ලබා දෙන්නට අපි කටයුතු කරනවා මිත්‍රවරුනි. සමහරෙක් අහනවා කොහොමද කරන්නේ කියලා. කරන්න පුළුවන්. මේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා මුදල් තියෙනවා. වෙනසකට තියෙන්නේ නාස්තිකාර ව්‍යාපෘති ක්‍රියාත්මක කරන වෙනුවට ජනතාව ජීවත් කරන වැඩසටහන් ක්‍රියාත්මක කරන්නට ඕන. මිත්‍රවරුනි ඩොලර් ලක්ෂ 400ක් වැය කරනවා කොමාගම ක්‍රිකට් ක්‍රීඩාංගණයක් හදන්න.
ඒ අරමුදල් මේ රටේ ජනතාවට සහන ලබා දෙන්නට පාවිච්චි කරන්නේ නැහැ. දෙහිවල ගල්කිස්ස වෙරළ තීරුවේ මූදු වැලි ව්‍යාපෘති ක්‍රියාත්මක කරනවා. වැය කරන මුදල ලක්ෂ 8900. ඇයි ඒ අරමුදල් පාවිච්චි කරන්න බැරි ජනතාවට සහන ලබා දෙන්න? බොරුවට කිව්වා ආර්ථිකය නැවතත් වරක් ගොඩනගෙනකම් ලීසින් වාරිකාය කරන්න නැහැ කියලා. මොකද උනේ? ඇඳිරි නීතිය ලිහිල් කරා විතරයි වාහන සීස් කරන කණ්ඩායම් ගෙවල් වලට පැනලා වාහන ඉස්සුවා. ඒ අසාධාරණ වෙනුවෙන් කතා කරන්නට නැගී හිටපු පොඩි මිනිස්සුගේ නායකයෙක් අපේ සුනිල් ජයවර්ධන මැතිතුමා අධි ආරක්ෂිත කලාපයේ මැරවරය මේ හැමෝටම පිළිපෙළි ඝාතනය කරා. ම්ලේච්ඡ ලෙස ප්‍රහාර එල්ල කරලා ඝාතනය කරා. මිත්‍රවරුනි අද මොකද වෙලා තියෙන්නේ? පාලන විල පනවපු සමන් පරිප්පොල් දින 15යි පාලන විල ක්‍රියාත්මක වුණා. රුපියල් 90ට තීන්දුව ගත්තු සහල් පාලන විලට මොකද උනේ? සහල් මාෆියාව ආණ්ඩුවට ඇඟිල්ල දික් කරලා තර්ජනය කරා විතරයි 98ට නැග්ගුවා. දැන් 98ටත් නෑ මම හිතන්නේ හාල්. ඒක තමයි ඇත්ත කතාව. පිට රටවල් වල 140 කොළියට ණය දෙනවා. මුළු රටටම ණය දෙනවා. අපේ රටේ ඕවා ගැන කතා කරනවා හැබැයි පත්තරවල නාලිකාවල හෙඩ්ලයින් එක විතරයි. දැන් අපේ මේ මාධ්‍යවේදීතුමන්ලට පේන්න පොඩ්ඩක් අත් උස්සන්නකෝ බලන්න මේ 104 පොලියට ණය ගත්තු අය ඉන්නවනේ. 104 පොලියට ණය ගත්තු කවුරු හරි ඉන්නවනම් අත් උස්සන්නකෝ බලන්න මේ ආණ්ඩුවේ. කවුරුවත් නැහැ. ඒක තමයි ඇත්ත කතාව. යන්නේ හැමදාම මම මේ ප්‍රශ්න අහනවා. එකම පුද්ගලයෙක් අපට හම්බ වෙලා නැහැ. හැබැයි පොල් ගෙඩි අකුරෙන් දාන හෙඩ්ලයින්, නිවුස් හෙඩ්ලයින්. ඕතිසි ප්‍රධාන සිරස්තල. මොකක්ද? 104 පොලියට ණය ලබා දෙනු ලැබේ. තමන්ගේ ආර්ථිකයේ ගොඩනැගීම සඳහා. ඔක්කොම බොරු. පාකිස්තානයේ කියනවා දකුණු ආසියාවේ අතුම මිලට තෙල් ලබා දෙන්නේ තමන්ගේ ජනතාවට පාකිස්තාන කියලා. ලංකාවේ පාකිස්තානට වැඩිය 75ක් වැඩි කියලා කවුද කියන්නේ? ඉම්රාන් ખાන් අගමැතිතුමා. මිත්‍රවරුනි පාකිස්තානයට පුළුවන් නම් තෙල් මිල අඩු කරන්නයි අපිට බැරි. ඔබතුමන්ලා දන්නවද? කැබිනට් තීන්දුවක් කරන් තියෙනවා. මාස 12කට තෙල් මිල වෙනස් කරන්න නැහැ කියලා. කැබිනට් තීන්දුවක්. කොහොමද වැඩේ? තෙල් මිල අඩු කරා නම් ජීවන බරත් අඩු වෙනවා. බඩු මිලත් අඩු වෙනවා. තමුන්නාන්සලාගේ අතේ වැඩිපුර මුදලකුත් ඉතුරු වෙනවා. මේ අමාරු වෙලාවේ පොඩ්ඩක් හරි සහනයක් ලැබෙනවනේ. පුංචි හරි බරක් මිනිස්සුන්ගෙන් ඔළුවෙන් නිදහස් වෙනවනේ. මිත්‍රවරුනි රජයේ අරමුණ ජනතාවගේ බර අඩු කරන එක නෙවෙයි. ජනතාවගේ හිතේ තියෙන බර අඩු කරන එක නෙවෙයි. මේ රජයේ අරමුණ ජනතාවගේ ඇඟ මත හිස මත බර පිට බර පටවන. දැන් බලන්න මිත්‍රවරුනි මාර්තු අප්‍රේල් විදුලි බිලයි ජල බිලයි අහෝසි කරනවා කියව මතකද? වගකිරිය ඇමතිවරේ රජේම මාධ්‍ය ආයතනයක තිබුණු සාකච්ඡාවකට ඇවිල්ලා කිසි දෙයකට කලබල වෙන්න එපා. මාර්තු අප්‍රේල් විදුලි බිල ජල බිල අය කරන්නේ නැහැ කියලා කිව්වා.
දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් මැයි මාසේ බිලට මාර්තුත් එකතු වෙලා අප්‍රේලුත් එකතු වෙලා කොහෙන්ද මන්නන්නේ නොගෙවපු පොලි මුදලකුත් එකතු වෙලාලු. දැන් එවනෝ රතු නිවේදන. රතු නිවේදන. අහවල් දින අපවාණු තුල ගෙව්වේ නැත්තම් කපනු ලැබේ. විසන්ධි කරනු ලැබේ. හැබැයි ආණ්ඩුවට මම කියන්න කැමතියි ජනතාවත් අගෝස්තු 5 වෙනිදා වෙනකම් බලාගෙන ඉන්නේ ආණ්ඩුවත් හොඳ එකකින්ම විසන්ධි කරවන්න. ජනතාව බලාගෙන ඉන්නේ. ජනතාව බලාගෙන ඉන්නවා මේවට උත්තර දෙන්න. බලයට ආපු හැටියම දසදහස් ගණන් රස්සාවල් වලින් දොස්තර දැම්මා. දේශපාලන පරිගණින් ක්‍රියාත්මක කරා. තමුන්නාසරට මතක ඇති අපි මේ බද්දේගම රැස්වීමේදී කිව්වා සමෘද්ධියට අමතරව ජනසවියක් දෙනවයි කියලා. හැබැයි බද්දේගම ජනතාවත් හැමෝම නෙවෙයි රටේම 69 ලක්ෂයක් කිව්වා නෑ අපිට සමෘද්ධියයි ජනසවියයි ඕනේ නෑ. අපිට හොඳයි 3000 මල්ල. දැන් මොකෝ මල්ල ලැබිලාද? ඕ 3000 මල්ල. 3000 මල්ල තියා මිත්‍රවරුනි බොරුවට කිව්වා පෝරණ මිල දෙනවයි කියලා. අද මුදලටවත් පෝරගන්නේ නැහැ. ඒක නේද ඇත්ත කතාව. අද මහා පෝර හිණියක් තිබෙනවා. මිත්‍රවරුනි මම තමුන්නාසරට කියන්න කැමතියි 69 ලක්ෂයක් රවටලා මේ පත්තුණු බොරුකාර ආණ්ඩුව සත්‍ය වශයෙන්ම වැඩ බැරි ආණ්ඩුවක්. වැඩ බෑ. මහ පොළොවේ ජනතාවට සහනයක් ලබා දෙන්නට තේරෙන්නේ නැහැ. වැඩ කිරීමේ අසාර්ථක භාවය ඇති වෙනකොට එක එක රංගන දියත් කරනවා. එක එක මාධ්‍ය විද්‍යාවන් ක්‍රියාත්මක කරනවා. මිත්‍රවරුනි රටට ඇත්ත වශයෙන්ම අවශ්‍යයි පැහැදිලි වෙනසක්. ජනතාවාදී වෙනසක්. හිතක් පපුවක් ඇති රජයක්. ජනතාවගේ දුක තේරෙන රජයක්. මිත්‍රවරුනි නිර්මල බෞද්ධ ප්‍රතිපත්ති අනුගමනය කරන බුද්ධ ආගමට මුල් තැන ලබා දෙමින් සියලුම ජාතීන් සියලුම ආගම් සුරකිමින් ඒකීය භාවය ආරක්ෂා කරගෙන භෞමික අඛණ්ඩතාවය රැකගෙන රටේ ස්වාධීනත්වයේ ස්වාධිපත්‍යය සුරක්ෂා කරගෙන ජාතික ආරක්ෂාවට මුල් තැන ලබා දෙමින් අපි අභිමානවත් මාතෘ භූමියක් ගොඩනගන නව සංකල්පය අපි සමගි ජන බලවේගයෙන් ක්‍රියාත්මක කරනවා. එය අපි හඳුන්වන්නේ සත් ජාතිකත්වයේ හැටියට. මොකද සත් කියන්නේ? සත්‍යවාදී. සත්දන්ත. ඒ වගේම පිරිසිදු සිතිවිලි වලින් පරිපූර්ණ වූ ජාතිකත්වය. ඒ ජාතිකත්වය හරහා අපි බලාපොරොත්තු වෙනවා රටේ ප්‍රජා කේන්ද්‍රීය පෞල කේන්ද්‍ර කරගන්න. පුද්ගලයා කේන්ද්‍ර කරගන්න. දැවැන්ත සංවර්ධනයක් තුළින් රට ගොඩනගන්න. තව දුරටත් දීර්ඝව කතා කරන්න යන්නේ නැහැ. මම හිතන්නේ ගාල්ල දිස්ත්‍රික්කයේ අවසාන බලමන්ත්‍රය. අවසාන රැස්වීම. ඊළඟ අපේ දිස්ත්‍රික් නායකතුමාගේ ගායන කරුණාතිලක කණ්ඩායම නායකතුමාගේ රැස්වීමට යන්න තිබෙනවා. ඇත්ත වශයෙන්ම දැන් දෙකට පටන් ගන්න තියෙන්නේ. දැනුත් ප්‍රමාදයි. කතාව අවසන් කරන්නට පෙර අපේ බන්දුලාල් බණ්ඩාරේගොඩ මැතිතුමා බද්දේගමෙන් සුවිශේෂී ජයග්‍රහණයක් ලබා දුන්නා. හැම විටම මාත් එක්ක හිටගත්තු බන්දුලාල්ව ගොඩ දමන්නේ කියලා මම මේ අවස්ථාවේ තමුන්නාන්සලා
ඒ වගේම අපේ ශක්ති සම්පන්න කණ්ඩායමක් ඉන්නවා. අපේ ගායන්ත කරුණාතිලක මැතිතුමා දිස්ත්‍රික් නායකයා හැටියට හොඳ සුහදශීලී නායකත්වයක් ලබා දෙනවා. එතුමා හොඳ නායකයෙක්. එතුමා යන්නේ නැහැ එක් එක්කෙනාගේ මිලියන 350 අරගෙන නඩු බේරන්න. හොඳ පිරිසිදු නායකයෙක්. තමුනාසල දැනගන්න ඕන හොඳ බඩු ටිකක් ඉන්නවා මේ දකුණේ දේශපාලන. නඩුවෙන් බේරලා දෙන්න මිලියන 350. නමුත් ගායන්ත කරුණාතිලක මැතිතුමා එවන් අශීලාචාර දේශපාලනය කරන්නේ නැහැ. එතුමා තමයි මාව නියෝජ්‍ය නායකකමට යෝජනා කරන කණ්ඩායම අතරේ ඉහළින්ම හිටපු පුද්ගලයෙක් අපේ ගායන්ත කරුණාතිලක. ඒ වගේම අපේ විජේපාල හෙට්ටිආරච්චි මැතිතුමා අක්මීමන මැතිවරණ කොට්ටාසයට කෝටි 3000ක වැඩ කළා තියෙනවා. වැඩ කරන්න දක්ෂයෙක්. පුදුම මහන්සියක් වෙලා ජනතාවට සේවයක් කරනවා. එතුමා ගැන මම මතක් කරන්නට ඕනේ. අපේ තාරක නානායක්කාර මැතිතුමා ට්‍රිපල් ඩිග්‍රී කාර්ය උපාධි 3ක් තියෙනවා. ගාලු දිස්ත්‍රික්කයේ උගත් බුද්ධිමත් තරුණ ශක්තිය නායකත්වයට එකතු කරනවා. අපේ පියසේන ගමගේ මැතිතුමා දශක ගණනාවක් ඇමතිවරයෙක් හැටියට මේ දිස්ත්‍රික්කයේ හිමිදු මාසනේ කෙන්ද කරගෙන දිස්ත්‍රික්කයේ පුරාවට කීර්තිමත් වැඩදායි ඵලදායි ජනතා සේවාවක් එතුමා ඉටු කරලා තිබෙනවා. මනුෂ්‍ය නායකකාර මැතිතුමා පියසේන ගමගේ මැතිතුමාත් එක්ක මනුෂ්‍ය නායකකාර මැතිතුමා දින 52 ආණ්ඩුව රැක ගන්නට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අයින් වෙලා ප්‍රජාතන්ත්‍රවාදී රජය රැක ගන්නට ඒ දැවැන්තම පළවෙනි අඩිය තැබුවේ මනුෂ්‍ය නායකකාර මැතිතුමා. ඒකත් මම මතක් කරන්නේ. පියසේන ගමගේ මැතිතුමා ඒ හයිය ලබා දුන්නා. ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ മന്ത്രിවරු 7 දෙනෙක් 6-7 දෙනෙක් මම මේ මතකෙන් කියන්නේ. ඒ 6-7 දෙනා ඒ තීන්දුව ගත්තේ නැත්තම් අපිට පාර්ලිමේන්තු බහුතරය ලබා ගන්න හැකියාවක් ලැබෙන්නේ. බොහොම තීරණාත්මක හයියක් ලබා දුන්නා. ඒ වගේම අපේ කුරුවගේ මැතිතුමා අම්මලන්ගොඩ ආසනයේ නියෝජනය කරන පුදුම දැනුමක් තියෙන. හසල දැනුමක් තිබෙන. හැම විෂයක් පිළිබඳව හොඳ අවබෝධයක් තිබෙන. ඉංග්‍රීසි භාෂා ගුරුවරයෙක්. වාමවාදී දේශපාලකයෙක්. මම හරි කැමතියි වාමවාදී දේශපාලන. මම කියන්නේ පිවිතුරු වාමවාද. ඔය කාඩ්බෝඩ් වාමවාදී නෙවෙයි. සත්‍ය වශයෙන්ම මිනිස් සම්පතට සේවයක් කරන්නට ලොකු අධිකරණකින් ඉන්න පුද්ගලෙක් අපේ කුරුවගේ මැතිතුමා. මෙතන නොසිටියක් අපේ ජයන්ත ජයවීර මැතිතුමා මේ රැස්වීමට ආව. මම වචනයක් කියන්නට ඕනේ තුමා ගැන. ජයන්ත ජයවීර මැතිතුමා අන්න මෙතන කතා කරගෙන හිටියේ බන්දුලාල් බණ්ඩාරිගොඩ මැතිතුමා වගේ හොඳ දක්ෂ හපංකම් තිබෙන තරුණයෙකුට ඉදිරියට එන්න හම්බ වෙන්නේ ඒ වගේ මහත්මා නායකයෙක් නොසිටියා නම් අනිවාර්යෙන්ම උඩට නැගීගෙන එනකොටම බෙල්ලෙන්ම කපලා දානවා. ඒක තමයි අපේ රටේ ක්‍රමය. කපලා දාන්න අපුඩි ගහන්න එපා. මම මේ ප්‍රශංසා කරේ ජයන්ත ජයවීර මැතිතුමාගේ ක්‍රියාකලාප. එතුමා බන්දුලාල් බණ්ඩාරිගොඩ මැතිතුමාට ලොකු හයියක්. බොහොම ලස්සන ගමනක් එතුමා ඇවිල්ලා තියෙනවා. ප්‍රාදේශ සභාවෙන් ඇවිල්ලා මම ප්‍රාදේශ සභාවේ උපසභාපතිතුමා වෙලා පළාත් සභාවට ඇවිල්ලා മന്ത്രി තනතුරට ගියා. තමන්ගේ ගුරුවරයාත් අභිභවාගෙන. නමුත් එහෙම ගියාට දෙගොල්ලම බොහොම සමීප සම්බන්ධතාවයක් තියාගෙන කටයුතු කරනවා. ඒ නිසා විශේෂයෙන්ම මේ අවස්ථාවේ බද්දේගම ජනතාවත් මම හිතන්නේ දැන් අලුතෙන් හිතන්නට ඕනේ. අලුතෙන් හිතලා බද්දේගම කොට්ටාසේ ලොකු වෙනසක් ඇති කරන්නට ඕනේ. කොච්චර
නොවැම්බර් 16 වෙනිදා වෙනසක් ඇති කරන්නට අමුණාන්සලා නෙවෙයි වෙනත් ඇත්තෝ කටයුතු කරත් ඒ මහා පරිවර්තනය අද පුස්සක් බවට පත් වෙනවා. දැන් තමුන්නාන්සලා දන්නවා මේ පුස්ස නිර්මාණය කරන්නට ප්‍රතිනිර්මාණය කරන්නට බොහෝ දෙනෙක් ලොකු ඔපරේෂන් දියක් කරා. මතකද ඡන්දෙට දින කිහිපයකට ඉස්සෙල්ලා අර අමුතුම ඔපරේෂන් එක කැලණි ගඟ දෙදෑ කරගෙන නාගයෙක් මතුවෙලා සර්වඥ ධාතුන් මතුවෙලා ළඟම විහාරස්ථානයට යනකොට හැමෝම කොහොට්ටු ටික අරගෙන ඉන්නවා පුදු පූජා පවත්වන මේ ඔක්කොම සජීවීව දුන්නා නේද? දැන් මිදාපාර ආරංචියක් තියෙනවා මිදාපාර ගින්ගඟ දෙදෑ කරගෙනලු මේ නාගයා මතුවෙන්නේ කියලා. ඇයි මේ වගේ නාට්‍ය නිර්මාණය කරන්නේ? ඇයි? ඒකෙන්ම තේරෙනවා පොහොට්ටු ඇත්තොන්ගේ රටේ ජනතාව ගැන තිබෙන අදහස. ඒ ඇත්තෝ හිතන් ඉන්නේ මේ රටේ ඉන්නේ වහල්ලු කොට්ටාස. වහල්ලු විතරක් නෙවෙයි කියන හැමදේම ගිලින කොට්ටාසක් කියලා හිතාගෙන තමයි පොහොට්ටුව මේ බොරුව බුදුදහමටත් නිග්‍රහ කරමින් නිර්මාණය කරන්නේ. ඉතින් බලාගෙන පස්වෙනිදා ඡන්දේ මම හිතන්නේ ඊට ඉස්සෙල්ලා දවසේද කොහෙද මගේ මතකයෙන් මම කියන්නේ පොය එක්කෝ ගින්ගඟ දෙබෑවේ කළුගඟ දෙබෑවේ නිල්වලාගඟ දෙබෑවේ මැණික්ගඟ දෙබෑවේ එහෙම නැත්නම් මහවැලි ගඟක් දෙබෑවේ නේද? අපි බොරුව පරාජය කරමු. අපි අසත්‍ය සම්පූර්ණයෙන්ම විනාශ කරමු. වලදමු. සත්‍ය ජයග්‍රහණය කරමු. මම තමුන්නාසලට කියන්න කැමතියි පස්වෙනිදාට අපි දිනනකොට මෙන්න මේ ශක්තිය ක්‍රියාත්මක වෙනවා. ආර්ථිකය නැවතත් වරක් ගොඩ නැගෙනකන් හැම පවුලකටම මාසෙකට 20000 ලබා දෙනවා කියන එක මම වගකීමෙන් ප්‍රකාශ කරනවා. එසේ ප්‍රකාශ කරමින් බද්දේගම ජනතාවට ජය වේවා. බන්දුලාල් බණ්ඩාරයෝට මැතිතුමා ප්‍රමුඛ අපේ කණ්ඩායමට ජය වේවා. බද්දේගම ජීවත් වන ජනතාවගේ අනාගත වගකීම දුරකථනයේ අපි සමගි ජන බලවේගය අපි බාර ගන්නවා කියලා ප්‍රකාශ කරමින් මම නිහඬ වෙනවා. සියලු දෙනාට බොහෝ ස්තුතියි. මාන්සේලා උදාන ගෞරවනීය මහා සංඝරත්නයේ නියෝජනය වෙනවා. ඒ වගේම ජනතිම